Okay, we'll start the next part. That is normalization. ප්‍රමතකරණය. අපි ඊළඟට කරනවා ප්‍රමතකරණය. මේකත් අපිට අර database පැත්තේ කරන කාර්යයක්. This is a part of the database design. Okay, so we try to understand that one. මේක ටිකක් හොඳට තේරුම් ගන්න. මොකද මේකේ ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. We are trying to analyze the system and do some practical work. I make a යම් කිසි ආකාරයක පැටර්න් කරන්නයි යන්නේ. මුල්ම දේ තමයි අපි ඇයි ප්‍රමතකරණය කරන්න ඕනේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට. Why we want to make the normalization? ඇයි මේක ප්‍රමතකරණය කරන්න ඕනේ? ඇයි මේක ඕනේ? මොකද්ද මේකට හේතුව? Why we are doing this? කාටද කියන්න පුළුවන්? Yeah, basically reduce the redundancy, data redundancy. මූලිකම අරමුණ මොකද්ද? අර අපි කියපු දත්ත සමතුලිතතාවය. නැත්නම් දත්ත පුනර්යෝජනය අඩු කරන එක. ඒකේ වාසි ගොඩක් තියෙනවා. When we perform the normalization process, we get minimize redundant data. අපිට හම්බ වෙනවා දත්ත පුනර්යෝජනය අඩුම වෙනවා. ඉතින් ඒක අපිට විශේෂ වාසියක් වෙනවා. විශේෂ වාසි ගොඩක් තියෙනවා. That's why we are trying to perform this normalization process. ඒ නිසා අපි මේ ප්‍රමතකරණය කියන ක්‍රියාවලියට යන්න උත්සාහ කරනවා. අයි මේ කතා කරනවා මට්ටම් කීපයකින්. අපි කියන මට්ටම් තුනකින් මේක දැන් අපි කතා කරන්නේ. There are so many levels but we are talking about 3 levels. අපි කියනවා 1NF, 2NF සහ 3NF කියන. අපි මේ කතා කරන්නේ. මම මේ ටික ලිව්වා. ඇඳලා තියෙන ඔයගලගේ නෝට් එකේ පොඩ්ඩක් කියවන්නකෝ. මම දන්නවා මේක එකපාරට කියවර තේරෙන්නේ නැහැ මේ මොනවද කියන මගුල් කියලා නේද? ඒක තේරෙන්නේ එකපාරට. නමුත් අදහස ගන්නකො. First what we have something called UNF, unnormalized form. අපිට තියෙන්නේ ප්‍රමතකරණය නොකරපු දත්ත. unnormalized form. ප්‍රමතකරණය නොකරපු. අපි මේකදී මොකද කරන්නේ? මුලින්ම අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාවලිය. Remove repeating and multi-valued attributes. අයි මුලින්ම කරන්නේ මොකද්ද? නැවත නැවත යෙදෙන සහ බහු වර්ගයේ තියෙන උපලක්ෂණ අයින් කරනවා. අපි මේක කරලා බලමු. ඔයාලට තේරෙන්නේ. අපි දැන් පළවෙනි පියවර මොකද්ද? You are converting UNF into 1NF. නැත්නම් මේක න 0NF. සමහරකට එන unnormalized form, සමහරකට කියන්නේ 0NF. 0 normal form. NF කියන්නේ normal form කියන එක. හරිද? එතකොට අපිට තියෙන්නේ normalize නොකරපුවා අපි කරන්නේ මොකද මේක normal අපි උදාහරණ වශයෙන් අර සමහරට අපි දැන් අර v ගත්තාම v කොටා ගන්න ඕනේ. එතකොට v කොට පොතු ටික අයින් ඒ වගේ මේ process එක. මේක පියවරින් පියවර යන්නේ. This is a step by step refinement. Okay? We are doing step by step. What is the first step? Removing the repeating groups and multi-value attributes. අපි න පළවෙනි වටේ මොකද කරන්නේ අපි repeating groups ටිකයි ඒ ඇට්‍රිබියුට් එක අයින් කරනවා. එතකොට ඒකෙදි අපිට හම්බ වෙනවා පොඩි achievement එක. මොකද අපිට හම්බ වෙන්නේ unique identifiers, atomic data and no repeating columns because we are removing the repeating columns. අන්න ලැබෙන ප්‍රතිඵලය තමයි මොකද්ද? අනන්‍ය හැඳින්වීම, unique identifiers, පරමාණුක දත්ත, atomic data. නැවත දෙන තීරණයක් තියෙනවා. No repeating columns or repeating groups. අපි achieve කරන්නේ ඒක. එතකොට මේක පත් වෙනා මොනවා බවද 1NF බව. දැන් දින 1NF. අනිත් පැත්තෙන් කිව්වොත් අපි කිසියම් database එකක් දිහා බැලුවොත් අතන table එකක්. table එකක් දිහා බැලුවොත් table එක 1NF වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? ඒක තුල මෙන්න මේ ටික තියෙන්න බෑ. මොනවද? repeating and multi value attributes can't be there. කිසියම් table එකක් 1NF වෙන්න නම් ඒක තුල තියෙන්න බෑ මොනවද? බහු වර්ගයේ දත්ත තියෙන්න බෑ. ඔන්න ඔකයි පළවෙනිම කාරණා. ඒක අපිට බලලා කියන්න පුළුවන් වෙන්න ඕනේ කිසියම් ටේබල් එකක මේක තියෙන්නේ 0NF ද 1NF ද? හරිද? දැන් අපි දන්නවා අපි දැක්කම දැන් අපිට දැන් B ගොඩක් දැක්කම දැන් මේ B සුද්ධ කරලා නැගලා කියන්න පුළුවන් නේ. ඒ වගේ අපිට ටේබල් එක දැක්කම කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක 1NF වලට දාලා නැහැ. දෙවෙනි පියවර.
when this 1NF, you have to convert it into the 2NF. අපේ table එක තියෙන්නේ 1NF නම් අපි ඒක පරිවර්තන කරන්න මොනවටද 2NF වගේ. How to do that one? You are removing partial dependencies on the composite primary key. දැන් මේක පාට අපිට තේරෙන්නේ නැහැ නේද? මොකද අපි කියන්න ඕනේ සංයුක්ත ප්‍රාථමික වෙන ආංශික පරායත්තතාවය partial dependency. පැත්තක් යැපෙන එක අයින් කරන්න. partial dependency. පැත්තක් ආංශික. එක පැත්තක් යැපෙන අනිත් පැත්ත යැපෙන්නේ නැහැ. යැපෙන පැත්ත අයින් කරන්න. යැපෙන පැත්ත අයින් කරන්න. තේරුණාද? partial dependency. එතකොට දැන් මේක 2NF වුණා. තාමත් මත. අපි දැන් මොකද කරේ? අර B කතාව තමයි හොඳ. B ටික ගත්තා, B ටික කෙටුවා, B ටික දැන් සුද්ධ කරගත්තා. දැන් ඉතින් B ටික සුද්ධ කරලා තියෙනවා. හැබැයි මේක තාම අපිට කඩේට දාන්න බෑ, විකුණන්න බෑ. අපි මොකද කරන්න ඕනේ? මේක දාන්න ඕනේ මළුවෝ පැක් කරන්න. ඒ කියන්නේ තවත් මේක දේවල් කරන්න ඕනේ. දැන් අපි ඉස්සර නම් හාල්නේ පොල්ලන වරම ගොඩක් කතා තියෙනවනේ. ඒ වගේ. So what we are doing is the third step, remove the transitive dependencies on non-primary key columns. ප්‍රාථමික නොවන යතුරු වල තීරු වල තියෙන සංක්‍රාන්ති පරායතතාවය. transitive dependency අපි අයින් කරනවා. මේ තුන වචන තුන මතක තියාගන්න විභාගෙදී ඔය වචන තුන අහන්න. මොකක්ද අහන්නේ? repeating and multi value attributes. නැවත නැවත එන බහුවගය උපලක්ෂණ. හරිද? දෙවෙනි එක partial dependency. ආංශික පරායතතාවය. තුන්වෙනි එක මොකද්ද? transitive dependency. සංක්‍රාන්ති පරායතතාවය. සංක්‍රාන්ති කියන්නේ වෙනස් වෙද්දී, හැරෙද්දී, පෙරලෙද්දී සිද්ධ වෙන වෙනස්. පැහැදිලිද? මසන්ද මතක තියාගන්න repeating and multi value attributes, partial dependency, transitive dependency. නැවත දෙදෙන හා බහුවගය උපලක්ෂණ, ආංශික පරායතතාවය, සංක්‍රාන්ති පරායතතාවය. ඔය අපි අර කියපුවා උඩින් කියපුවා කීස් එක වලට ගන්න උතන. ඒ නිසා පස්සේ ආලා කාසිරක් කීස් වෙන කතා කරමු. ඒ තැන් වලට ආපහු. Okay, now we are asking simple question, what is normalization? අපෙන් අහනවා මොකද්ද ප්‍රමතකරණය කියන්නේ කියලා. මම මෙහෙම ලිව්වා. ලියාගොද මේ ටික පොතක්. ලියා ගන්නකො. ලියනකොට මේක තේරෙනවා. ඔයගොල්ලෝ දැන් ගොඩක් ඒවා දන්න නිසා මේක ලියද්දිම තේරෙනවා. Normalization is the process of organizing the data in a database to avoid data redundancy and to remove the anomalies and inconsistencies in there. බාරවසන ගොඩක් තියෙනවා. හරිද? ඉතල බර නෑ වුණා. බරට තිබ්බට. දත්ත සමුදායක පවතින දත්තවල සමතිරික්තතාව අනුපිටපත් වීම වළක්වා ගනිමින් එහි වූ අක්‍රමිකතා සහ අසංගතතා ඉවත් කිරීම සඳහා දත්ත සංවිධානය කිරීමේ ක්‍රියාවලිය ප්‍රමත කරන ලෙසින් හැඳින්වේ. මේ තමයි වඩාත් පැහැදිලි හඳුන්වා දීම. පැදවස ගොඩක් තියෙනවා. මොකද මේ process of organizing the data. දත්ත සංවිධානය ක්‍රියාවලිය. ඒක තමයි ඇත්තටම ප්‍රමතකරණය කියලා කියන්නේ. process of organizing the data. ඒක තමයි දත්ත සකස් කිරීමේ සංවිධානය ක්‍රියාවලිය. මේක නිකන් සංවිධානය කරනව නෙමෙයි. මොකද්ද? නේද? avoid data redundancy.
දත්තවල සමතතා අයින් කරනවා. Not only that, we have two more. What is it? Anomalies and inconsistencies. අක්‍රමිකතා සහ අසංගතතා. ඇත්තම දැන්ටම ඔයගොල්ලන්ට තේරෙනවා මේ අසංගතතාවය කියන්නේ. ඒක දැන්ට ඔයගොල්ලන්ට තේරෙනවා අසංගතතාවය කියන එක. ඒ කියන්නේ අසමානයි කියන එකනේ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා දැන්. Now you understand what is inconsistency means. You understood that. But you may not understand what is called by anomalies. සමහරට අපිට තේරෙන්නේ මේ අක්‍රමිකතා කියන්නේ මොනවද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ ඒක? What is mean by this anomalies? අක්‍රමිකතා කියන්නේ මොනවද? මේ අක්‍රමිකතා කියන්නේ මොනවද? අර අපි හාල් කතාවම ගමු. වී කතාවම ගමු. දැන් ඔයගොල්ලෝ වී කොටලා හාල් හදනවනේ. නේද? වී ටික කොටලා හාල් හදනවා. මේකේ වෙන්න පුළුවන් ගැටලු මොනවද? වී වලින් හාල් කොටද මොකද ගැටලු මොනවද? සමහර විට ඔක්කොම වී ටික වී ඉතුරු වෙන්න පුළුවන්. ඉතුරු වෙන්න පුළුවන් නේ. ඒක අපිට කියත හැකි මේ රිඩන්ඩන්සි කියලා නේ. අණුකටවත් වීම වී ටික ඇවිල්ලානේ. එහෙම කියත හැකි මොකද? එතකොට දැන් බත් කිව්වහම අර වී එකේ කන්න බෑනේ. අවුලක් තියෙනවා. අක්‍රමිකතාව මොකක්ද? අර වී කොටන අක්‍රමිකතාව. සමහරට අපි වී කොටද්දී වී ටික වැඩිපුර කැඩෙන්න පුළුවන්. ඒතර ඔක්කොම හාල් ටික කැඩෙනවා. ගැටලුවක් නෙමෙයි. සමහරට මේ වී කොටද්දී අර වී වේලට පොළවේ දාලා වෙනවනේ සමහර කට්ටිය. මේ වීත් එක ගල් කියනවා. වැලි කියනවා. ඒතර මොකද වෙන්නේ? හාල් එකට ගල් වල ඉපදෙන්න පුළුවන්. ඒතර ඒක හානියක්ද නැද්ද? බත් වේද්ද නම් හානියක් නෑ. වැලි තියෙන එක ගල් තියෙන එක. කද්දිනේ හානිය වෙන ගත් එකට නේද? පරස්පරව හැපෙනකොට. එතකොට මේ හොඳට මතක තියාගන්න මේ අපි කතා කරන සරල ජීවිත කතාව මේ කියන්නේ. ඒතර ඩේටාබේස් එකත් මේ ගැටලු තියෙනවා. So it can have many different kind of issues, problems which we should solve. ඒක නිසානේ අපි ගොඩක් කරලා දැන් දකින්නේ හාල් වල ගහන කොහොමද? ගල් වල ඉවත් කරලා දානවා. එහෙම ගහලා තියෙන්නේ නේද? ඒ වගේ අපි මේ ඩේටාබේස් එක හදලා මොකද්ද? ගල් වල අයින් කරනවා. මොකද ගල් වල කියන්නේ මේ අක්‍රමිකතා අයින් කරන්නේ. ඒ වගේ සමහරට ඔයගොල්ලෝ දැන් හාල් ගත්තාම දැන් හිතන්නකෝ සමහරට අපි හාල් ගත්තා. හාල් එකට කළු වැඩ ගොඩක් තියෙනවා නම් මිනිස්සු ගන්නවද? මිනිස්සු කැමති නැහැ. නේද? බී ගොඩක් තියෙනවනේ. ගන්නවද? ගන්නෙ නැහැ. ඒ නිසා ගහනවද මොකද? බී නැහැ, ගල් නැහැ, වැලි නැහැ, කළු වැඩ නැහැ, අරව නැහැ, මේවා නැහැ, මේවා නැහැ, මේවා නැහැ කියලා. හරිද? ආන්දරනේ හාලුත් නැහැ තමයි කියලා ගහන්නේ. හරි? ඒ නිසා so if you look at this process is something where we are going to design the database in a very reliable way, integrated way. I මේක හදනවා වඩා විශ්වාසදායක වඩා පරිපූර්ණ ආකාරයකට. ඒ නිසා මේක අපි කරන්නේ පියවර තුනකින්. හරිද? 0NF එක 1NF කරනවා, 1NF එක 2NF කරනවා, 2NF එක 3NF කරනවා. හැබැයි තව ඉස්සරහට යනවා. අපි ඉගෙන ගන්න නැහැ. හරිද? අපි ඉගෙන ගන්නේ 3NF දක්වා විතරයි. ඒක ඇත්තටම ප්‍රමාණවත් අපිට. It can go for some further steps. 4-5 steps are going there, but we are not going to take that much. That is enough. Right. What is the basic goals of this normalization process? මොකක්ද අපි මේ ප්‍රමත කරමින් බලාපොරොත්තු වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දැන්නම දන්නවා. එකක් මොකක්ද? Eliminate the redundancy. There's a one more. Other one. Other one is ensuring the consistency of the database. ඒක අවශ්‍යද? ඔන්න කාරණා දෙක. අපි ලියාගමු දෙන්න. Right. That's a goal. මයිට දීලා තියෙනවා. page දෙකක්. First one. පළවෙනි එක eliminating redundant data. Eliminating redundant data. For example, storing the same data in more than one table. සමතකනේ පරමාර්ථ දෙකයි. පළවෙනි එක දත්ත සමතිරික්තතාව. එහෙම තමයි කියනවා අනුපිටපත් වීම කියලා. ඉවත් කිරීම. උදාහරණය එකම දත්තය වගුවක් තුල නැවත නැවත යෙදීම.
දැන් ඇත්තටම අපි කිව්වට එලිමිනේටින් කියලා අපිට මේක සම්පූර්ණ නැති කරන්න බෑ. හරිද? වඩා හොඳයි reduce කියන එක. නැත්නම් minimize කියන එක. හරිද? දැන් අපි කිව්වට මේ එලිමිනේටින් කියලා ඇත්තටම මේක 100% නැති කරන්න පුළුවන් කමක් නැහැ අපේ සාමාන්‍ය මට්ටමේදී. හරිද? අපිට පුළුවන් තරමක් මේක අඩු කරන්න විතරයි. හරිද? අපි පුළුවන් තරම් අඩු කරනවා මේක. We are trying to reduce it. I think that it is impossible to eliminate, but we can reduce it. That's the first one. Second one, ensure data dependencies make sense. Ensure data dependencies make sense. Within bracket, only storing related data in a table. දෙවෙනි කාරණය මොකද්ද? දත්ත පරායත්තතාව හැසිරවීම. වරහන් ඇතුලේ සම්බන්ධිත දත්ත පමණක් වගවල තැන්පත් කිරීම. මේකත් හරි වැදගත්. මේකත් හරි වැදගත්. හරි මොකද අපි මේ වගුවේ තියෙන්න ඕනේ නැත්නම් අපේ ඩේටාබේස් තියෙන්න ඕනේ අවශ්‍ය විතරයි. අනිත් ඒවා තියෙන්න බෑ. අනවශ්‍ය මොකද කරන්න ඕන? අයින් වෙන්න. දැන් මම සරල උදාහරණයක් කිව්වොත් අපි දැන් ලකුණු දාන වගුවක් ගැන කතා කරොත් ළමයින්ගේ එකතුව කියන එක අපිට අවශ්‍යද නැද්ද? ස්ටෝර් කරන්න එක ඕනද නැද්ද? එකතුව කියන්නේ. අපි හදනවා පුංචි ටේබල් එකක් ළමයින්ගේ ලකුණු දාන්න, ලකුණු විස්තර දාන්න. අපි කියන විෂයන් වල දැන් තුනක් නේ කරන්නේ. විෂයන් තුන දානවා. ඔයාලට විෂයන් තුනේ ටෝටල් මාක් එකයි, ඇවරේජ් මාක් එකයි ඩේටාබේස් එකේ, ටේබල් එකේ ස්ටෝර් කරන්න ඕනද නැද්ද? ඕනද නැද්ද? ඕනද නැද්ද? ඔය ඇත්තටම සාමාන්‍ය අවස්ථාවේදී ටෝටල් එකයි ඇවරේජ් එකයි ස්ටෝර් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඇයි? අපේ ළඟ ලකුණු ටික තියෙනවා නම් අපිට ටෝටල් එක ඕන ලාක කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඇවරේජ් එක කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි ගමු පුංචි ඩේටාබේස් එකක් මේ රිසිට් එකක් සේව් කරනවා. රිසිට් එකේ භාණ්ඩේ මිල price of the item අපි රිසිට් එක සේව් කරද්දී item එකේ price එක ස්ටෝර් කරන්න ඕනද නැද්ද? ඕනද නැද්ද? ඔන්ලයින් ඉන්න කට්ටිය දැන් බලන්න අවස්ථාව දෙකක් මම කිව්වේ. අපි දැන් සුපර් මාකට් එක භාණ්ඩාල වල රිසිට් වල විස්තර අපි සේව් කරනවා. මේ භාණ්ඩේ මෙච්චර වික්කා, මෙච්චර කොන්ටෑ, මෙච්චර මේක තමයි ප්‍රයිස් එක. ඒ ප්‍රයිස් කියන එක ස්ටෝර් කරන්න ඕනද නැද්ද? ඕන. ඇයි? ඔව්. ඇත්තටම අපි ගන්න මේ සුපර් මාකට් එකේදී ප්‍රයිස් කියන එක මොකද වෙන්නේ? නිතර නිතර වෙනස් වෙනවා. ඒක අපි ප්‍රයිස් එක තියෙනවනේ එක ෆයිල් එක. අපේ මාස්ටර් ෆයිල් ෆයිල් එකේ තිබ්බට ප්‍රයිස් එක ඒ බිලේදී මොකද වෙන්නේ? ප්‍රයිස් එක සමහර විට වෙනස් වෙලා තියෙන්න පුළුවන් නේ. ඒක මොකද වෙන්න ඕනේ? අපේ රිසිට් එකත් එක්ක ප්‍රයිස් එක ස්ටෝර් කරේ නැත්නම් අපි දෙනපර ගණන් හදන්න ගියාම අපි ගන්නෙ කොහෙන්ද? මාස්ටර් ෆයිල් එකෙන් අලුත් ප්‍රයිස් එක. සමහරට එක වැඩිලා දෙන්න පුළුවන්, සමහරට එක කලාතුරකින් අඩුලා දෙන්න පුළුවන්. නේද? සමහර අඩු වෙනකොට ඒක කොහොමද? ඒක නිසා එතකොට අපි අර රිසිට් එකේ ආයෙපාර රිසිට් එක print කරන්න ගියොත් මොකක් හරි හදිස්සියකට මොකද වෙන්නේ? රිසිට් එක print කරන්නේ අර ඇත්ත රිසිට් එක නෙමෙයි. වෙන එකක් නේ. ඒක නිසා හැබැයි දැන් මාක් වල ප්‍රශ්නයක් නැහැ නේ. ළමයිගේ ලකුණු තුන වෙනස් වෙනවද? ප්‍රයිස් එක වගේ. එහෙම වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක ලකුණු ටික දැම්මට පස්සේ ටෝටල් එක කවද හැදුවත් එකයි. හැබැයි අපි ප්‍රයිස් එකයි amount එකයි ගැන සැලකුවොත් ප්‍රයිස් එක වෙනස් වෙන නිසා ඒක අපි ස්ටෝර් කරේ නැත්නම් අර රිසිට් ෆයිල් එකේ මොකද වෙන්නේ? දෙවෙනි පාර මොකක් හරි හේතුවකට රිසිට් එක ගැන වැඩ කරන්න ගියොත් අපිට පස්සට බලන්න. So that's why we are talking about only the related data. සම්මත තුලයි අනිත් දාන්න එපා. අනිත් දාන්න ඕනේ නැහැ. දැන් සමහරට මෙහෙම දෙයක්. අපිට දැන් පුළුවන් නම් item code එක විතරක් තියන්න
item එකේ detail ඕනේ නැහැ. අපි store කරන code එක විතරයි. අනිත් detail අපිට access කරලා ගන්න. ඒකනේ මම කියන මකන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් සුපර් මාකට් එක පරණ item එකක් තියෙනවා. ඒක දැන් විකුණන්නේ නැහැ, ඒක ගේන්නේ හදන්නෙත් නැහැ. ඉවරයි. ඒව නැහැ දැන්. හැබැයි අපිට ඒ විස්තරේ කම්පියුටරෙන් මකන්න අමාරුයි. ඇයි? පරණ බිල් තියෙනවා මේ item එකට දාන්න. පරණ බිල් තියෙනවා. ඒ නිසා ඒව මකන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. විශාප ගත්තොත් මම කියන්නේ ඔඩිටිං වලට. විගණනෙන්න මේ කොනක. දැන් සමහරට අපි හිතන්න බැංකුවක් කියලා ණය ගත්ත කට්ටියගේ විස්තර. මොකද වෙන්නේ? පරණ ඒවා දාන්න ඕන තරම්. ඒවට අනිවාර්යෙන් තව කොනෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඒවා මකන්න නැතුව තියාගන්න. මකන්නේ නැහැ. So they can use some different techniques to do that. එතකොට ඒවා අපි මතක තියාගන්න. මේ පුංචි කතා කියන්නේ ඒකට ඔයගොල්ලන්. පේනවනේ? right. අපි යන් ඉස්සරහට. So these are the basic benefits of normalization and the drawback of normalization. මේ තියෙන්නේ අපි කතා කරන ප්‍රමතකරණේ වාසි සහ අවාසි. ලියාගමු නේද ඔය? ලියාගන්නකො කියන වාසි තුනක් තියෙනවා. එක ලොකු අවාසියයි තියෙනවා. Reduction of redundant data. Reduction of redundant data. දත්ත සමතුලිතතාව අනුපිටපත් වීම අඩු කිරීම. Second point, data consistency within the database. දත්ත සමුදාය තුළ සංගතතාවය ඇති කිරීම. තුන්වෙනි එක, a better handle on database security. දත්ත සමුදායේ ආරක්ෂාව වඩාත් හොඳින් හැසිරවීම. The drawback. What is the basic disadvantage is it may be reduce the performance of the database system or the computer system. ගොඩක් වෙලාවට මේක දත්ත සමුදායෙන් තම පරිගණක පද්ධතියේ කාර්යස අඩු ගන්න පුළුවන්. ඇත්තටම මේකේ ප්‍රධාන අරමුණුනේ කාර්යසය වැඩි කරන්න. ඒක උනේ නැහැ. හරිද? ඒක උනේ නැහැ. උත්සාහ කරේ efficiency එක වැඩි කරන්න, performance වැඩි කරන්න. ඒක උනේ නැහැ. නමුත් ඉතින් අනිත් ටික සිද්ධ වුණා. හරි? පැහැදිලිනේ? Okay. Now we go for anomalies. අක්‍රමිකතා. මොකද අක්‍රමිකතා? බලන්න අක්‍රමිකතා. අක්‍රමිකතා මොකද්ද? සිදුවිය හැකි යම් ආකාරයක ගැටලු ප්‍රශ්න. First one is insert anomalies. Second one is delete anomalies. Third one is update anomalies. මේවා ඇති වෙන්නේ මොනවා නිසාද? Redundancy නිසා. These are happening due to the fact redundancy. මේක සිද්ධ වෙන්නේ දත්ත අනුපිටපත් වීම නිසා. පුංචි උදාහරණයක් ගමු එතන මේක තේරෙනවා. First one is insert anomalies. Insert anomalies. හිතන්න දවල් ඉස්කෝලේ යනවනේ. ඔය ඇතුළත ඔය විස්තර ටික දාන්න ඕනේ. ඔය ඇතුළත විස්තර ටික දාන්න. ඒක ලර ලොකු පොතක ලියනවා. නම ඔක්කොම ටික ලියනවා. දැන් ওই විස්තර ටිකම ආයසරයක් පන්තියේදී ලියනවා. ඇතුළත මේ අංකය නම ලිපිනේ ඔක්කොම ලියනවා.
දැන් තමන් කිසියම් සමාජයකට බැඳෙනවනේ මොකක් හරි සොසයිටි එකකට ක්‍රිකට් ක්ලබ් එකට ආවේ මොකක් හරි එකට මොකද ගන්නේ ආයෙත් මේ විස්තර ටිකම ලියන්න. දැන් එක තැනකදී ලියද්දි මේ විස්තර මොනවා හරි පොඩි වැරද්දක් වුණොත් මොකද වෙන්නේ? හිතන්නකො නම ලියද්දි වැරදුනා කියලා, ටෙලිෆෝන් නම්බරේ වැරදුනා කියලා. අවුලක් වෙන්න පුළුවන් නේ. ඇයි මේක වෙන්නේ? එකම දත්තය තියෙනවා තැන් කීපෙක. That is redundancy. Same data is repeating several locations. It can make some anomalies. දෙවන එක delete anomalies. මේක මොකද වෙන්නේ? දත්ත තියෙනවා නම් ෆයිල් පහක දත්ත අපි මකන්න ගියාම අපි හතරක මකනවා එකක මකන්නේ නැහැ. උතර මොකද වෙන්නේ? එතන ඉතුරු වෙන්නේ ප්‍රශ්න. That is delete anomalies. භයානක අප්ඩේට් එක. ඇයි? හිතන්නකෝ දැන් තමන්ගේ ටෙලිෆෝන් නම්බරේ වෙනස් කරයි කියලා තමන්ගේ විස්තර තැන් පහක තියෙනවා. ටෙලිෆෝන් නම්බරේ වෙනස් කරා. තැන් හතරක වෙනස් කරා, එක තැනක වෙනස් කරේ නැහැ. මොකද වෙන්නේ? අවුලද නැද්ද? අවුලක්. වෙනවද? So these are generally called as anomalies. අක්‍රමිකතා. මෙන්න මේවා මග හැරෙනවා අය මොනා කරොත්ද? redundancy එක අඩු කරනවා. නැත්නම් redundancy එක නැති කරනවා. නැති කරන්න බෑ. අපිට පුළුවන් මොකද කරන්න? We can simply minimize. දැන් theoretically කියන්නේ eliminate කියලා. සිද්ධාන්ත වශයෙන් කියන්නේ නැති කරනවා කියලා. හැබැයි ඉතින් මම දන්න විදිහට මගේ අත්දැකීම අනුව අපිට නැති කරන්න බෑ පුළුවන් තරම අඩු කරන්න පුළුවන්. It can take closer to zero. අපිට ඒක බිඳුවර කිට්ටු කරගන්න පුළුවන්. අපේ අත්දැකීම අනුව නැති කරන්න බෑ. So what we are going to achieve? We are going to achieve these things. We are going to minimize the anomalies by reducing the redundancy. Database එක ලොකුම ගැටලුව මොකද්ද? redundancy කියන්නේ. ඒක අඩු කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? normalization. This is the only technique we use to reduce the redundancy of the data in the database. එහෙනම් අපි දැන් ඒක තමයි දැන් මේ කරන්න උත්සාහ කරන්නේ. These are the levels. මට්ටම් තියෙනවා. අපි දැන්නම දන්නවනේ. අපි unnormalize එක 1NF කරනවා, first normal form කරනවා, ඒක second normal form කරනවා, ඒක third normal form. අපි එතන මෙතන නවතිනවා අපි අතරම. හරි. අපි මෙතන නවතිනවා. අපි ඉස්සරහට යන්නේ නැහැ. We are not moving to beyond the third level. අපි තුන්වෙනි මට්ටමේ එහාට යන්නේ නැහැ. අපිට ඒ ටික ඇති. හරිද? හැබැයි ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගත්තොත් ඉස්සරහ මට්ටම් වලට යන්න පුළුවන්. හරිනේ? අපි යන් එනම් පොඩ්ඩක් ලියා ගන්න. අපි කරුණල පස්සේ අපි ප්‍රැක්ටිකල් එක කරන් බලමු උදාහරණයක් කරගෙන. First normal form. There's a basic level we are using what we are doing here. අපි මොකද මේකදී කරන්නේ? බලන්න කරන වැඩ ටික. මේ කරන වැඩ ටික බලන්න. ඔය ටික ලියා ගමු නේද පොඩ්ඩක් එනවා. ලියා ගමු බලන්න ඔය ටික ලියාදී තේරෙනවා බලන්න. ලියා ගන්න කොයි ටික. මම කියවන්න. Eliminate duplicative within bracket repeating columns within bracket fields or groups from the same table. Eliminate duplicative or repeating columns or fields or groups from the same table. Second point again, create separate tables for each group of related data and identify primary keys.
So first one is එකම වගුවෙයි නැවත නැවත එතන තීරු උපලැකි හෝ ශේෂ්ත්‍ර හෝ කණ්ඩායම් ඉවත් කිරීම. සම්බන්ධිත දත්ත කණ්ඩායම් සඳහා වෙන් වූ වගු සකස් කිරීම සහ ප්‍රාථමික යතුරු නැත්නම් යතුරු හඳුනා ගැනීම. අන්න වැදගත් අපේ නම මොකක්ද වචනයක්? ප්‍රාථමික යතුරු. හරිද? අපි දැන් ෆ්‍රන්ට් ඔෆ් විස්තරේ ලියා ගමු මේක. මේ විස්තරේ ලියා ගන්න එක වැදගත් මේ විස්තරේ. හරිද? ඒක පොයින්ට් ෆෝම් එකේ පොඩි විස්තරයක්. As per the rule of first normal form as per the rule of first normal form as per the rule of first normal form, an attribute within bracket column of a table cannot hold multiple values. It should hold only atomic values. Only atomic values. And also each row in a table must be uniquely identifiable. මේකේ පුංචි අදහසක් තියෙන්නේ මොකක්ද දන්නද? ඔය ඔච්චර ලොකුවට හිතුවට මේ කරන්නේ මොකද්ද? අපිට රිපීටිං ගෲප් ටික අයින් කරලා ප්‍රයිමරි එක ඩිෆයින් කරනවා. What we are doing is we are removing repeating groups and we are defining a primary key. අපි කරන්නේ එච්චරයි. අපිට කරන්න පුළුවන් නම් වැඩේ කොට දාගන්න පුළුවන්. We are defining a primary key, then we are introducing primary key, removing repeating groups. අපි කරන්නේ බලමු. What is primary key means? මොකද primary key කියලා කියන්නේ? What is primary key? Can you get what? So what is mean primary key? මොකද primary key කියන්නේ? මතකද? නේද? Primary key will be the field or combination of fields which can be used to identify record uniquely. ප්‍රාගතුර කියන්නේ මොකද්ද? කිසියම් වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න භාවිත කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් හෝ ශේෂ්ත්‍ර කීපයක එකතුවක්. So primary key can be a single field or it can be a combination of fields. I feel එකතු කරොත් එකට කියනවා සංයුක්ත ප්‍රාථමික අතුර කියලා. දැන් තමයි මේ ගැන ඉගෙන ගන්නම අපි අර ERD වල ER diagram වල. මම කියන්නේ මේ lesson දෙක අපිට පොඩ්ඩක් cross වෙනවා. මොකද ඉස්සෙල්ලා කරන්නේ ER ද ඉස්සෙල්ලා කරන්නේ normalize පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දෙකම අපිට යන්න ඕන ඉස්සරහට. හරිද? නිසා දැන්ට සමග අපි සරලව තේරුම් ගන්න what is primary key. Primary key is the field or combination of fields which can be used to identify record uniquely in a table. වගුවක රෙකෝඩයක් උපලැකියාන
අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන ශේෂ්ත්‍ර එකකෝ කීපක එකතුවක් අපි කියනවා ප්‍රාථමික තුන කියලා. දැන් ශේෂ්ත්‍ර ගොඩක් එකතුවක් අපි කියන එකට සංයුක්ත පදයක් අපි කියනවා. If we combine two or more fields, that is called as a composite primary key. එසා පළවෙනි first normal form එකේදී අපි අනිවාර්යෙන් primary key define කරන්න ඕන. පැහැදිලිද? ඒක තමයි නීතිය. හරිද? එතකොට තනි අගයන් තියෙනවා. අර composite තියෙන්න බෑ. composite අගය හරි එකතු වෙච්ච අගය තියෙන්න බෑ. තනි තනි අගයන් තියෙනවා. atomic තනි තනියම atomic වෙන්න. يعني combination තියෙන්න බෑ. හරිද? අපි example එකකින් බලමු. Then once we are in the first normal form, then we can go for the second normal. මතක තියාගන්න database එක අපි second normal form යන්න නම් ඒක අනිවාර්යෙන් තියෙන මොකද්ද? first normal form තියෙනවා. first normal form නොතිය second normal form යන්න බෑ. ඒක හරියට සපත් එක දාන්න නම් මේස් එක දාලා තියෙනවා. හාල් උයන්න නම් B කොටලා හාල් හදලා තියෙනවා. නැත්නම් හාල් එක කියන්න බෑ. ඕදන්න ඕන එක වෙනම කතාවක්. හරිද? ඒ වුණාට අපි මේ කියන කතාවේ අර මූලික පියවර ගත්තොත් නේද? හාල් හදන්න නැතුව ලිපේ තියන්න බෑනේ. B අපි නේද? ලිපේ තියන්නේ නෑනේ. දැසවත්. ඔන්න මම එතන කියනවා ආශ්‍රය ප්‍රයිමරි කතාව මම ආශ්‍රයක් කියනවා. බලන්නකෝ. ලියාගමනේ වාක්‍ය පොඩක්. මම ඊට දීලා දෙනවා ටියුට් එකේ. මේවා හැමදාම රිපීට් වෙනවා. එකම දේ දැන් 3-4ක එනවා. මේක ඩේටාබේස් වචන වලත් ආවා. ER වලත් එනවා. normalization එනවා. හැමතැනම එනවා. හරි. එකම සංකල්ප ටිකනේ. මලුව composite primary key එකත් පොඩ්ඩක් සටහන් කරගන්න. A primary key is an attribute. A primary key is an attribute within bracket field or column or set of attributes. Within bracket we can say fields or columns in a table that uniquely identifies tuples. Within bracket rows atau record kat kena tuples record atau rows in that table. වගුවක පේලියක් හෝ උපලැකියානක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන උපලක්ෂණය හෝ ශේත්‍රය හෝ තීරුව හෝ උපලක්ෂණවල ශේත්‍රවල තීරුවල එකතුවක් ප්‍රාථමික තුල ලෙසින් හැඳින්වේ. composite primary key. අවනවත් සංයුක්ත ප්‍රාථමික තුල. When a primary key is built using combination of
combination of two or more fields, two or more fields or columns, it is called as the composite primary key. ශේත්‍ර හෝ තීරු දෙකක් හෝ කීපයක් ශේත්‍ර හෝ තීරු දෙකක් හෝ කීපයක් එක් කරමින් සකස් කරනු ලබන ප්‍රාථමික යතුර සංයුක්ත ප්‍රාථමික වශයෙන් හැඳින්වෙනවා. අපිට ඕනද ලියත හැකි හරි composite primary key means the primary key made using two or more fields. කොහොමද කියන්නේ වෙන්නේ? නිසා අපිට ඒක හදලා ලියත හැකි තමන්ට කැමති විදිහට. ඒක තමන් හදලා ලියා ගන්න මේක තමයි අදහස. හරිද? එහෙනම් මතක තියාගන්න first normal form එකේදී අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? primary key define කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒ වගේ මේක අපිනවා repeating groups අයින් කරන්න ඕනේ. ඔය දේ තමයි කරන්නේ. When you achieve these two, the table became to the second normal. අයි මේ දෙක කරපුවා මොකද වෙන්නේ? පත් වෙනා මේක මොනවා වඩද? දෙවන මට්ටමට එනවා. මේක හරියට අපි නේද? දැන් අපි කුඹුරෙන් ගේන්නේ මොනවද? ගොයන්නේ. ගොයන් තමයි කපලන්නේ. ගොයන් ටික පෑගුවම මොනවද වෙන්නේ? වී වෙනවා. වී ටික කෙටුවම මොනවද වෙන්නේ? හාල් වෙනවා. හාල් ටික ඉරුවම මොකද වෙන්නේ? බත් වෙනවා. පේනවනේ? මේ ලොකු process එකක්. ඒතර අපි මේක කරන ටේබල් එකත් එහෙමයි. unnormalize එක තියෙනවා, first normal form වෙනවා, second normal form වෙනවා, third normal. අපි දැන් කැලි කියලා අයින් කරනවා. දැන් ගොයන් ටික ගෙනාවම කුඹුරෙන් අපි ගොයන් ගස් ටික අයින් කරනවානේ. වී ටික ඉතුරු කර ගන්නවානේ. අපි ඊට පස්සේ දෙවෙනි පාර වී ටික කෙටුවාම පොතු ටික අයින් කරනවා, වී ටික මේ පොතු ටික අයින් කරලා වී වල පොතු ටික අයින් කරලා හාල් ටික අයින් කරනවා. අපිට ගෙනල්ලා මොකද කරන්නේ? හාල් ටික උයලා බත් කරනවා. මේ වගේ අපිට මේක process එක. මේක තේරුම් ගන්න. හැම දෙයක්ම එහෙමයි. දැන් මම ඔය හාල් කතාව වී කතාව ගත්ත ඒක පැහැදිලි කරන්න ලේසි. ඒ එළවලුත් එහෙම තමයි. නේද? එළවලුත් ගෙනාම මොකද අපි ගන්න කලින් අපි දැන් උදාහරණ කාංකුම් වගේ දෙයක් ගෙනාවමනේ. කාංකුම් වගේ දෙයක් ගෙනාවම අපි කරන්නේ මොකද? අර කඩලා ගන්නවනේ. නැටි අරම විසි කරනවා. කාංකුම් මුල් එහෙම ගන්න නැහැ නේද? මුල් එහෙම විසි කරනවා. නැටියෙන් විසි කරනවා. ඒ වගේ පළතුරු ගෙනාවත් එහෙම අපි පළතුරු ගෙනාව නේ. ලෙලිය අයින් කරනවා, ඇට අයින් කරනවා. සමහරට නේද? නිසා මම ඔයාලට පුංචි උදාහරණයක් කියන්න ලස්සන උදාහරණයක් මේ සුද්දෙක් පළතුරු කාපන එක. මේ ලස්සනම උදාහරණයක් මේකට අදාළයි. සුද්දෙක් ආව ලංකාවේ සුද්ද මේ ඇවිදලා යනවා. ඔන්න කළුතර පැත්තේ ගියාම සුද්දා දැක්කා තැනක තියෙනවා වරකම කියලා. වරකම මතුරු කියනවා. සුද්ද හැව්වා අර ගයිඩ්ගෙන් what is this? This is වරක. What is it? It's some kind of a fruit. මේක යම් ආකාරයක පළතුරක්. Can we eat? Yes, we can eat. How to eat? දැන් කනවා කොහොමද වරක කන්නේ? වරකම තුල අරගෙන වරකම තුල පළලා ඇටේ විසි කළා මදුලනේ කන්නේ නේද? එහෙම කන්නේ වරක. අපි වරක කන්නේ එහෙම. ඉතින් සුදර දුන්නා. කොහොමද දුන්නේ? වරක ගෙඩිය දුන්නා. වරක දුන්නා. දැන් වරක මදුලු ගෙඩිය පිටිනේ මදුලු හරි. දැන් මදුල දැන් සුදර ලස්සන කැපුවා අර මදුල කෑව ඇටේ විසි කරා. දැන් මොන ඇවිදලා ගියා. දැන් කල්තර පැත්තේ ගියා. යාම දැක්කා තියෙනව මොනවද? මැංගෝස් තියෙනවා. මැංගෝස් තියෙනවා. ඇහුවා what is this? This mangoes. What is it? It's a fruit. So they have like varaka? Yes, varaka. Okay, I know how to eat it. මන්දර මේ කන විදි. මන්දර කන විදන්න. මොකද කරේ? මැංගෝස් කෙඩි අරගෙන කපලා ලෙල්ල කාලා මැද්ද විසි කරා. ඒක නිසා හොඳට පරිස්සම් වෙන්න මේ කියන්නේ. හරිද? මේ කියන නීති රීති මේ කියන සම්ප්‍රදාය තමන්ට පාවිච්චි කරන්න. නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ ඩේටාබේස් එක normalize කරනකොට වෙන මොන හරි වෙනවා. හරිද? ඒක නිසා වරක වගේවත් බෑ, මැංගුස් වගේවත් බෑ. you understand those concepts. එනිසා අපි සමහර තැන්වලදී සමහර පොඩ අපිට වෙනස් කරනවා. ඉතින් මම කිව්වේ ඒකයි වාසනාවට මිනිහට හම්බුනේ මැංගුස් අද දූරයෙන් හම්බුණා නම් මිනිහ ජීවිතේට ආයි ලංකාවට එන්නේ නැහැ. නිසා වාසනාවට හම්බුනේ මැංගුස් නිසා වැඩේ වෙනවා. හරි ඒ නිසා තේරුම් ගන්න how you can take these things. හරිද? right අපි ඉස්සරහට යමු. second normal form.
second normal column. මම මෙතන ලිව්වා පුංචි අදහසක් මේ 1NF එකේ අරමුණු ටික. 1 අරමුණු ටික. මේක නිකන් පොඩ්ඩක් කියවන්න. මම නෝට් එකේ ඉඳ තිබ්බෙත් නෑ මේක ලියා ගන්න. අදහස විතරයි මට ඕනේ. පුළුවන් කියවන්න. 1NF goals. Goal 1. Each row in a table must be uniquely identifiable. To uniquely identify a row, define a single column or group of columns as the primary key. පළවෙනි පරමාර්ථය මොකද්ද? වගුවේ සෑම පේලියක්ම අනන්‍යව හඳුනාගත හැකි විය යුතුයි. මේ කොහොමද කරන්නේ? පේලියක් අනන්‍යව හඳුනාගන්න නිසා තනි තීරුවක් හෝ තීරු කාණ්ඩයක් ප්‍රාථමික යතුරු ලෙසින් හඳුන්වා දෙයි. ඒක පළවෙනි අරමුණ. දෙවෙනි එක. Each column must contain one piece of information, atomic data. For example, consider how to store an address. Break them into several fields. දෙවෙනි පරමාර්ථය. සෑම ශේත්‍රයකම උපලැකියකම පැවතිය යුත්තේ තනි තොරතුරකි පරමාණුක දත්තයකි. ඒක කොහොමද කරන්නේ? උදාහරණයක් ලෙසින් ලිපිනයක් තැන්පතුන් සලකන්න. එය ශේත්‍ර කීපයකට වෙන් කරන්න. ඇත්තටම අපි නම දාද්දි නම ස්ටෝර් කරගන්න. නම කොහොමද ස්ටෝර් කරන්නේ? තනි නමක් විදිහට නම කැලට කඩනවද? නම කඩා ගන්න කැලි ලංකාවේ අඩු වශයෙන් 3කට. උදාහරණ වශයෙන් මොකද කඩන්නේ? surname, first name, second name. හොඳට මතක තියාගන්න. දැන් ගොඩක් පොත්පත් කතා කරන්නේ US example නේ. US example වල තියෙන කොහොමද? first name, second name කියලා. ඒගොල්ලෝ first name කියන්නේ මොකටද? surname. හරිද? ඒ නිසා මම දකින ගොඩාක් ඔය database සහ website හදලා තියෙන කොහොමද? US pattern එක. ඒගොල්ලෝ හන්නේ first name කියලා. first name අදහස මොකක්ද? ඇත්තටම surname. මොකද US pattern එකේ US එකේ surname කියන්නේ මොකද? ඒගොල්ලෝ first name. නබාන නම් අරගෙන බලන්න. So they use their surname as the first name. ඒගොල්ලෝ ඒ නම දැන් කතා කරනවා. ඒ නිසා පොඩ්ඩක් මතක තියාගන්න අපි මේ ලංකාවට ගැලපෙන්න හදද්දි ඒවා යම් යම් ආකාරයේ පොඩි වෙනස්කම් කරන්න ඕනේ. නැත්තම් මොකද අපේ රටේ first name කියලා කතා කරන්නේ නැහැ කටවත්. අපි කියන්නේ surname කියලා වාසනාවක් කියලා කතා කරනවා. තේරුණාද? නිසා මේ අදහස තේරුම් ගන්න. මොකද මම දකින වෙනස ඒකයි. සමහරවිට ඔයගොල්ලන්ගේ විභාගෙත් ප්‍රශ්න කෙලින්ම ගන්නවා US පොත් වලින්, US විභාග වලින් ඒවා අමුමම මේකට දානවා. දානවා මොකද වෙන්නේ? අපි මේ කියන concept එක වරදිනවා. ඒ නිසා මේ අදහස තියාගෙන යන්න. මම ඒකයි හැමසම කියන්නේ when you are turning, when you are getting, you have to think about that. Third goal, no repeating columns. No two columns should contain the same data. නැවත නැවත යෙදෙන ශේත්‍ර නොමැතිය. තීරු දෙකක එකම දත්තේ නොකව. අපි එක ටේබල් එකක කොලම් දෙකක් තියෙනවා නම් ඒ කොලම් දෙකේ යම් ආකාරයක සමාන දත්ත තියෙන්න බෑ. හරි? නිකන් සරල උදාහරණයක් කිව්වොත් උපන් දිනය සහ වයස දෙකම තමයි හොඳයි නරකයි. තේරුමක් නැහැ නේද? තේරුමක් නැහැ. ඇයි? උපන් දිනය ආශ්‍රෙන්න වයස හදා ගන්න පුළුවන්. වයස උපන් දිනේ හොයා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ දෙක අතර දෙකම තියෙන එක අපි දැන් රිපීට් කරනවා. මම අර මුලින් කිව්වේ ඔයගලන්ට දැන් මේකට සම්බන්ධයක් නැති වුණත් ඇති වුණත් අර ලකුණු වල එකතුව දාන එක ඇවරේජ් දාන එක නේද? ඒක සමාන නෑ. නමුත් නේද? යම් කිසියක සම්බන්ධයක් ඒවා අපිට අයින් කරන්න පුළුවන්කම තියෙනවා. Okay we go. අය පොඩි උදාහරණයක් ගමු මෙන්න මේ වගේ. බලන්න මේක තියා හොඳට. තේරෙනවද? අදහස් වෙනවද? උඩින් මොකද්ද? order number, product ID, unit price, quantity, product to unit price quantity. ඔබ දෙක දෙකට යනවා. අපි දැන් අපි ලියනවා something file එක විස්තර ටික දෙක දෙක ලියනවා. දැන් බලන්න මේක පළවෙනි product ID එක, මේක දෙවෙනි product ID. මේක පළවෙනි product ID එකේ quantity එක, මේක දෙවෙනි එකේ quantity. මේක පළවෙනි එකේ price එක, මේක දෙවෙනි එකේ price එක. මේකම order එක යනවා. අයිත දිග ලියනවනේ මේක. අනිත් අඩු කරගත්තේ හැකියි දැන්. අඩු කරන්න පුළුවන් නේ. අය මොකද අපි database එක හදද්දි අපි දන්නවා මොකද්ද
මෙතන order ID එක product ID එක unit price quantity අපි ගමු item එක 100 sorry product ID එක 100 product ID එක 1 price එක මේක order එක සාම 100යි product ID එක 2 order එක 100යි product ID එක 5 කොහොම යන්නේ අද මේ group එක වශයෙන් අරගෙන මේ group එකන අපි අයින් කරලා මේ group එකන අපි අයින් කරා මේ කණ්ඩායම අයින් කරා වෙනවනේ repeating groups දැන් මට කියන්නේ මේකේ primary key එක මොකක්ද කියලා primary key මොකක්ද order ID ද product ID ද මට කියන්නකෝ මේකේ primary key මොකක්ද මොකක්ද හිතන්නේ මොකක්ද primary key එක මට කියන්න order ID primary key වෙන්න පුළුවන්ද බෑනේ නේ product ID primary key වෙන්න පුළුවන්ද බෑ ඇයි තව order එකක් දැම්මොත් මොකද වෙන්නේ අපි ඊළඟ order එක කියමු අපි ඊළඟ order 200 මේ order එකේ item වල 1 එක තියෙන්න පුළුවන්ද බැරිද තියෙන්න පුළුවන් නේ මෙන්න ඒ item එකම දානවා 200 product එක 500 item එකට order කරන්න බැරිද 5 item එක පුළුවන් නේද එතකොට දැන් මොකද වෙන්නේ දැන් මොකද්ද මේකේ primary key එක ඔව් අපි දැන් දෙකම එකතු කරොත් නේද මේ දෙක එකතු කරලා ගත්තොත් අපිට දැන් යුනිටනේ එකම order එකට එකම item එක දෙපාරක් දායි පිස්සුනම් දායි නැත්නම් දාන්නේ නැහැ නේද ඒක අපිට මේ දෙක ගත්තාම අන්න මම කිව්වේ composite primary කියනවා composite primary you can do something like that තව ක්‍රම තියෙනවා මේක අපිට ගත්තේ මේ අපි ගන්නේ තාම වන්නේ නැහැ කියන්නේ ඔය හොඳට බැලුවොත් ඕගොල්ලෝ මේක දැන් තව ගැටලුවක් තියෙනවට දැන් පෙනේ බලන්න යුනිට් ප්‍රයිස් එක මේ item 1 එකේ යුනිට් ප්‍රයිස් එක මෙතනක් තියෙනවනේ දැන් උනේ යම් ආකාර රිපීට් වෙලා නේද මේ දත්තේ යුනිට් ප්‍රයිස් එක නේද මේ යුනිට් ප්‍රයිස් කියන කොලම් එක මේ ටේබල් එකේ තියෙන නිසා මොකද වෙන්නේ පොඩි ගැටලුවක් අපිට තියෙනවනේ දැන් පේනවද බලන්න මම මේ ඉස්සරහට යන පියවර මම පෙන්නන්න අපිට මේක පේන්න ඕනේ අනේ දකින්න පුළුවන් වෙනවා you should be able to detect that හරිද අපි දැන් මේ උඩ එක දිහා බලලා මේක හැදුවට තාමත් මේක normalize වෙලා නැහැ මම කියනවා පියවර වලට යන්න වෙන්නේ ඒක පියවර වලට යන්න වෙන්නේ ඒක පැහැදිලිද you want to take little bit steps you can see that පැහැදිලිනේ මේක ලියා ගන්න ඕනේද පොතේ කොහෙද තැනක ඔය කොලයට ලියා ගන්න පුළුවන් නේ ඕනේ හරි අවුනම කොලේ පිටිපස්සේ ඉඳ තියෙනවා ඔය ටියුට් එකේ අග හරිය ඉඳ තියෙනවා නේද එහෙනම් ඔක දාගන්නනේ 1NF කියලා දාගෙන පුදු මාතෘකාවක් මේ ටික ඇඳගෙන මේ ටික ඇඳගන්න 1NF කියලා දාගන්න පුළුවන් නේ ඔය ටියුට් එකේ අන්තිම පිටේ තියෙනවා 1NF කියලා මේක පෙන්නන මේ ටික පැහැදිලිද දැන් පැහැදිලිනේ අපේ නම මොකද
2NF second normal form. What we are doing is we are going to reduce or remove the redundant data. අපි දැන් මොකද කරන්නේ? අර මම දැන් පෙන්නුවේ redundant data. ඒ දත්තර අතර වැටුණානේ. ඒ වයින් කරන්න යන්න. That's the second level. හරි? එහෙනම් ලියා ගන්නකො තමයි. මේ කොහොමද කරන්නේ? මෙන්න කරන විදිහ. What is the first one? Meet all the requirements of the first normal form. පළව පමත කරන විදිහේ සියලු අවශ්‍යතා සැපිරිය යුතුයි. අපි ලියාගමු නෝට් එකේ නම් meet all the requirements of the first normal form. පළමු ප්‍රමත කරන විදිහේ සියලු අවශ්‍යතා සැපිරිය යුතුයි. 1NF නෝන එක 2NF කරන්න බෑ. අර ඉස්කෝලේ වගේ. එක පාස් නෙවෙයි දෙක පාස් වෙන්න බෑ. අර මම කිව්වේ හාල් උදාහරණය. B කපන්න නැතුව හාල් කොටන්න බෑ. B කොටන්න බෑ. B ගන්න බෑ. Meet all the requirements of the first normal form. පළවෙනි point එක. දෙවෙනි point එක eliminate redundant data. Eliminate redundant data. සමතිරික්ත දත්ත ඉවත් කිරීම. වණ කළ ලියන්න remove partial dependencies. Remove partial dependencies. මුච හයිපන් එකක් ගාලා ලියා ගන්න. Remove partial dependencies. Remove partial dependencies on the composite primary key. Composite primary key. ये वरना वहां ने तावरना करेंगे. ये वरना तावरना करेंगे. Remove partial dependencies. Remove partial dependencies on the composite primary key. On the composite primary key. ये वरना तावरना करेंगे. उन्हें कोट वरना करने. ये वरना तावरना करने. Each non-key attribute. Each non-key attribute must be functionally depend on the primary key. තුන්වෙනි point එක create relationships between these tables with foreign keys. We'll understand what is foreign keys a bit later. අපි ආගන්තුක අතර කියලා ඊට කලින් පොත් සටහනක් ලියාගෙන නෝට් එකක් ලියාගෙන ඉතින් යටින් හරි මේ අපි කර අර ප්‍රයිම් ඇට්‍රිබියුට් කතාව තමයි නිසා මේ වචන පොළ ලියලා තියාගන්න නෝට් එකක් වශයෙන් an attribute is not part of an attribute that is not part of any candidate key. An attribute that is not part of any candidate key is known as non-prime attribute. Non-prime attribute. අපිට බරවසන දෙකක් වෙන කතාව මේ
foreign key කියන එක අනිත් එක candidate key කියන එක. හරිද? ඉතින් අපිට ඒ දෙක ගැන තව චුට්ටක් අපි ඉගෙන ගන්නවා. මේ ටිකක් පොඩ්ඩක් කියවන්නකෝ. මම සිංහල කියන මේකනේ. පළමු ප්‍රමත කරන විදිහේ සියලු අවශ්‍යතා සැපිරිය යුතුයි. 2NF එන්න 1NF එන්න તો එන්න බෑ කොහොමද? සමතුලිත ගති ඉවත් කිරීම. ආංශික පරායත්තතා ඉවත් කිරීම. සංයුක්ත ප්‍රාථමික යතුරු මත ආංශික පරායත්තතා ඉවත් කිරීම. ඔය තාක්ෂණික වචන කියන්නේ අපි පස්සේ තේරුම් ගමු. සෑම යතුරු නොවන උපලක්ෂණයක්ම ප්‍රාථමික යතුරු මත යැපිය යුතු වීම. ප්‍රාථමික යතුරු මත යැපිය යුතු වීම. කාර්යබද්ධ පරායත්තතාව පැවතිය යුතුය. මේන ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි. මේක තියෙන්න ඕනේ. ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි තියෙන්න ඕනේ. ඒක තමයි ඊළඟ අයිති කරන්නේ. ආගන්තුක යතුරු භාවිත කරමින් මේ වගු අතර බන්ධතා සකස් කිරීම. හරි? අපිට ඒක කරන්න දැන් පුළුවන්. අන්තිම පොයින්ට් එක අපි කියනවා ආගන්තුක යතුරු කොටසක් නොවන උපලක්ෂණයක් ප්‍රාථමික නොවන උපලක්ෂණයෙන් හැඳින්වෙයි. අවශ්‍ය අපිට දෙයක් කරනවද ඉගෙන ගන්න. ඒක තමයි foreign key කියන එක තමයි candidate key. අපේක්ෂිත යතුරු කියන්නේ. නැත්නම් ආගන්තුක යතුරු කියන්නේ. හරි? දැන් මේ candidate key කියන එක අපි අත්‍තරම ලියන්නේ මම දැන් ලියන්නේ අපේක්ෂක යතුරු කියලා. මෙන්න මේ ආගන්තුක මං කිව්ව ඔයගලගේ ටෙක්ස්ට් බුක් ඔයගලගේ ගුරුත්වය තියෙන නිසා. මම මේකට කැමති ලියන්න අපේක්ෂක යතුරු කියලා. නිසා සිංහල මාධ්‍යකට මේක ලියා ගන්න අපේක්ෂක යතුරු කියලා. ඔයගලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ මේක ඔයගලගේ ගුරුත්වය තියෙන ආගන්තුක ඒක ගැලපෙන්නේ නැහැ. කැන්ඩිඩේට් කියන්නේ අපේක්ෂක යතුරු. මම මෙතන ලිව්වා ඒක එක තැනකට තරම් මම ලිව්වා අනිත් තැනවල ලියන්නේ නැහැ ඒක. ER එකේ මම ලියන්නේ නැහැ මේක. මෙතන ලිව්වා අර ඕන නිසා තමයි මම කියනවා මම මෙතන මේක වඩා ගැලපෙන්නේ අපේක්ෂක යතුරු කියන එක. ඉතින් අතරම මම එක මෙතනට ගත්තී එකම හදලා තියෙනවා ඊළඟ ස්ලයිඩ් එකේ මේකම හදලා තියෙනවා ඒක මේ කැන්ඩිඩේට් කී අපේක්ෂක යතුරු කියලා. හරි? මම මෙතන ඕනට මේක තිබ්බා මේ වචනේ මොකද සමහර තැන්වල මේක ආවම පාචන නිසා. ඕකේ. මේ ටිකක් කියවන්නකෝ. සමහරට අපි වැඩ කරද්දී අපිට කෙලින්ම 1NF කරාම 2NF එක ලැබෙන්න පුළුවන්. තේරුණාද? So when you do something it can come into 2NF. මම අර කිව්වේ අපි දැන් مثلا හාල් නේද V කොටලා ගත්තාම අපිට ගල්වල ඉවත් කරන්න විදිය අවස්ථාවක් තියෙනවා. ගල්වල නෑ අතරම හාල්. V කෙටුවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒක ගල්වල ඉවත් අවස්ථාවක් නෑ. මොකද අපි කෙලින් වෙනවා 1NF කරාම 2NF තමයි ඉතුරු වෙන්නේ. සමහරක් එහෙම තියෙනවා. දැන් සමහර අපිට පළතුරු එහෙම නේද? අපිට සුද්ධ කරාම එහෙම කන්න ඇට නැහැ නේද? එහෙම කන්න පුළුවන් අපිට මොකක් විස ගන්න දෙයක් නැහැ. ඇටයක් නැහැ. කෙලිම කන්න. සමහර පළතුරු අපිට කනකොට ඇටයක් තියෙනක විස කරන්න. ඒ උදාහරණ කේන් කම්ලා කියනවා. නේද? ලෙල්ල ගැවුවට පස්සේ විස ගන්න දෙයක් නැහැ. සමහර ලෙල්ලත් කනවා. නමුත් අපිට නේද? කේල් කම් ගෙඩියේ ආයෙම තුක. හැබැයි සමහර කේල් කම් ඇට දෙකක් තියෙනවා නේ. කලාතුරකින් කේල් කම් ඇට දෙකක් තියෙනවා. හරි? ඇට කේල් නෙමෙයි හරි? ඊට ඇට දෙකක් කේල් කම් තියෙනවා. ඒවා කලාතුරකින් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අපිට එහෙම අවස්ථා තියෙනවා. So sometimes you think about that whenever you turn something from UNF to 1NF, it automatically became into the 2NF. දැන් සමහරට අපි UNF එක unnormalized එක අපි පත් කරාම 1NF බවට ඒක ඇත්තටම ලැබෙන්නේ අපිට 2NF එක. එහෙම අවස්ථා තියෙනවා. හරිද? ඒ කියන්නේ අවබෝධය මේකයි මම මේ කතාව කිව්වේ. පැහැදිලිද? ඉතින් ගොඩක් වෙලාවට අපි දැන් 1NF වලදී අපිට ගොඩක් හම්බ වෙන්නේ අර composite primary කේදී. එතන ගොඩක් හම්බ වෙනවා. හරි. එහෙම නොවන අවස්ථා තියෙනවා. But most of times we get the 1NF with the composite primaries. ඒක සාමාන්‍යයෙන් හම්බ වෙනවා. මේ ටික පැහැදිලිද? වැඩි ඔය ටික පැහැදිලිද දැන් කතාව? අපි පොඩ්ඩක් ලියාගමු දැන් මෙන්න මේ වචන දෙක. candidate key සහ super key. අපේක්ෂක යතුරු super යතුරු. ඔය දෙක පොඩ්ඩක් ලියා ගන්නකො වාක්‍ය දෙක. ලිව්වහම තේරෙනවා හරි? A super candidate key. A super key
with no redundant attribute. A super key with no redundant attribute is known as candidate key. A super key with no redundant attribute is known as candidate key. සමතිරික්ත උපලක්ෂණ නොමැති සුපිරි යතුර අපේක්ෂක යතුර ලෙසින් හැඳින්වේ. පුංචි දෙයක් වල දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද දන්නවද? ඇත්තටම ප්‍රයිමරි කී එක හැදෙන්නේ අපේක්ෂක යතුර වලින් තෝරගත්ත එකක්. So primary is built by selecting a key from the candidate keys. එක වගුවක candidate key කීපයක් තියෙන්න පුළුවන්. A table can have more than one candidate keys. From these keys, we are selecting a key for the primary key. ඒක හරියට දැන් මේ දවස්වල තරගයක් තියෙනවා නේද? යම් කිසි තනතුරකට අපේක්ෂක කී දෙනෙක් ඉන්න පුළුවන්. ඒ අතරින් එක්කෙනෙක් තනතුර තෝරගන්න. අනේක අපි කියනවා candidate key. සුසුකන් දින කීප දෙනෙක් ඉන්නවා. ඒකම අතරින් එක්කෙනෙක් තෝරගන්නවා තමයි. හොඳම දේ තමයි අපි ගත්තොත් අපේ ටේබල් එක මගේ ළඟ තියෙනවා NIC නම්බර 1යි NIC නම්බර 1යි employee ID එකයි නැත්නම් student ID එකයි මගේ ටේබල් එක තියෙනවා NIC එකයි employee ID student ID එකයි. එතකොට මේ දෙකම මට තෝරගත්ත හැකි මොකක් වශයෙන්ද? primary වශයෙන්. මේකත් primary වෙන්න පුළුවන් මේකත් primary වෙන්න පුළුවන්. අවශ්‍යතාවය මත අපි හොඳම එක තෝරගන්න. තේරුණා? තරගලත් එහෙම අපේක්ෂක තිබුණෙක් ඉන්නවා නම් අය ගන්න. ඒ වෙලාවේ හොඳම අපේක්ෂක තෝරගන්න. That is the candidate key and the primary key. Super key බලන්නකො. අපි කල්ලියාගමු. superior. A super key is a set of one or more columns attributes to uniquely identify rows tuples in a table. Okay, so now we have understood about the candidate key and the super key. අපි දැන් තේරුම් ගත්තා එකක් අපේක්ෂක යතුර අන්තික superior යතුර. අපි දැන් ඉස්සරහට තව ටිකක් යමු. foreign key ආගන්තුක යතුර. මේක මොකටද ඕන කරන්නේ? හරි වැදගත්. මොකද අපි දැන් ටේබල් දෙයක් කනෙක්ට් කරද්දී එක පැත්තක තියෙන key එක කියනවා primary key අනිත් පැත්තක කියනවා foreign key කියලා. To make the relationship between two tables we need the one primary key and one foreign key. දැන් මතකද මේකේ තියෙන සම්බන්ධතා තුනක් තියෙනවානේ. එකක් තමයි one to one, අන්තික one to many, අන්තික many to many. මම කර තුනක් තියෙනවා කියලා. there are three relations. ඇත්තටම database එකක් ඇතුලේ මේක හදන්න බෑ. You can't make the many relationship directly in the database. ඍජුව හදන්න බෑ. අපි ඉගෙන ගන්නවා ER අඳිනකොට. එතන මේ one to one relationship එකේදී මේ පැත්ත primary වෙනවා, මේ පැත්ත foreign වෙනවා. අනිත් පැත්තට ගත්තොත් මේ පැත්ත primary වෙනවා මේ පැත්ත foreign වෙනවා. එතන මේකේ දෙපැත්ත මොකද්ද වැදගත්කමක් නැහැ. ඒක හරියට මගුල් ගෙදරක වැදගත් කවුද කියලා අහනවා. මනමාලද මනමාල. දෙන්නම වැදගත්. එක්කෙනෙක් නැති වුණොත් අවුල්නේ. ඒ නිසා එක වෙලාවකට මෙයා වැදගත්, තව වෙලාවකට මෙයා වැදගත්. So if you look at from this side, this become primary, this become foreign. If you look at from this side, this become primary, this become foreign. මෙතනදී හැම ප්‍රශ්නයක් නැහැ. මෙතන ප්‍රශ්නයක් නැහැ. මෙතන මොකද කියන්නේ? මේ පැත්ත one පැත්ත අනිවාර්යෙන් primary වෙනවා. මෙනි පැත්ත අනිවාර්යෙන් foreign. පැහැදිලිද? පොඩක් කියනක විස්තරي ඉල්ල ලියා ගන්න ටක් ගාලා විස්තරي එන. ඔය විස්තරي ලියා ගන්නවා foreign කියද්දී. Foreign key is the column of a table that points to within bracket represent. Foreign key is the column of a table
that points to within bracket represent the primary key of another table. That's the definition. Foreign key is the column of a table that point to maybe represent the primary key of another table. Continue, right? Foreign keys used to build the relationship between tables. Foreign keys used to build the relationship between tables. Open the bracket. They act as a cross reference between tables. වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් වෙත යොමුවක් ඇති කරනු ලබන නිරූපණය කරනු ලබන ශේෂ්ත්‍රයක් ආගන්තුක යතුරක් ලෙසින් හැඳින්වේ. වගුව අතර බන්ධුතා ගොඩනැගීම සඳහා ආගන්තුක යතුර භාවිතා කරයි. වරහන් අපි ලියනවා ඒවා වගුව අතර හරස් යොමු ලෙසින් ක්‍රියා කරයි. මේක තමයි වචන දෙක තේරුම් ගන්න. එකක් තමයි primary key ප්‍රාථමික යතුර, අනිත් එක foreign key ආගන්තුක. මේ දෙක හරිය වැදගත්. Primary key के ऐसा दासन वक्त we used to identify a record unique key. Foreign key is just to make the relationship between tables. अरे एक आता है ऐसा कतार साफ लिखता है बड़ा पैदली ने दें ऐसा आप ही दें हदनवा देवनी पी और ये दी मनवाद relationship करना we make the relationship between tables in the two areas. आप ये अंदर three areas. 3 NF. It goes one more step further. තව පෙර ඉස්සරහට. මතක තියාගන්න 3NF වෙන්න අනිවාර්යෙන් එක 2NF වෙන්න. නැත්නම් 3NF කරන්න බෑ. පොඩ්ඩක් බලන්න. Meet all the requirements of the second normal form. දෙවන ප්‍රමතකන විදිහේ සියලු අවස්ථා සැපිරිය යුතුයි. Second normal form නැත්නම් third normal වෙන්න බෑ. Remove columns, fields that are not depend upon the primary key. That is normally called remove the transitive dependency. Table එක තුල තියෙනවා නම් කිසියම් ශේත්‍රයක් primary කීයට සම්බන්ධයක් නැති. ඒවා අයින් කරන්න. If there is any field in a table which is not depend on the primary key should be taken out. නේද? ඒක හරියට ගෙදර ඉන්නවා නම් අනවශ්‍ය පුදු අයින් කරනවා. පළවෙනි අයින් කරනවා ඒවද මේ කරන්නේ. Table එක තමයි තියෙනවා field එකක් ඒක primary එක සම්බන්ධයක් නැහැ. ඒවා අනිවාර්යයෙන් කරන්න. අපි ලියාගමු පියවර දෙක එහෙනම්. Meet all the requirement of the second normal form. දෙවෙනි point එක remove columns within bracket fields that are not dependent upon the remove columns or fields that are not dependent upon the primary key. Open the bracket. Remove transitive dependency. Close the bracket. Single up again now.
දෙවන ප්‍රමත කරන විදිහේ සියලු අවශ්‍යතා සැපිරිය යුතුය. දෙවන ප්‍රමත කරන විදිහේ සියලු අවශ්‍යතා සැපිරිය යුතුය. වැඩිපුර ටිකක් කියනවා. දෙවෙනි පොයින්ට් එක ප්‍රාථමික යතුරු මත ප්‍රාථමික යතුරු මත නොයැපෙන ප්‍රාථමික යතුරු මත නොයැපෙන වරහන් ඇරලා පරායත්ත නොවන වරහන් වහලා තීරු වරහන් ඇතුලේ ශේත්‍ර හෝ උපලැකි ඉවත් කිරීම. වරහන් කළා ලියන්න සංක්‍රාන්ති පරායත්තතාව ඉවත් කිරීම. අපි ලියමු පොඩි වාක්‍යයක් තව ඉංග්‍රීසියෙන් නෝට් එකක්. an attribute that is not part of any candidate key is known as non-prime attribute. मैं दान अपेक्षा के सिंगल माध्य खट्टी एक वड़ा गलपने यतुर सटान अपेक्षा यतुरई कोटसकट अदाल नोवन अपेक्षा यतुरई कोटसकट अदाल नोवन उपलक्षण अपेक्षा यतुरई कोटसकट अदाल नोवन उपलक्षण प्राथमिक नोवन उपलक्षण लेसिन प्राथमिक नोवन उपलक्षण लेसिन හැඳින්වේ. හොඳයි අපි යන් දැන් මේක එක්සර්සයිස් එක කරන ප්‍රැක්ටිකල් එක්සර්සයිස් එකක්. ඉතා වැදගත්. හරි. ඉතා වැදගත්. මම මෙහෙම chart එකක් දුන්නා. මේ තියෙන කිසියම් ආකාරයක ඔය order form එකක් අපි මේකට තමයි දැන් හදන්නේ database. Look at now, this is a very simple one where we are going to make a database for some kind of a shop, some kind of a superstore. හරිද? අපි දැන් උත්සාහ කරන්නේ කිසියම් කඩේකට සාප්පුවකට අදාළ පුංචි database එකක් හදන්න. අපි දැන් කරන්න ඕනේ මේක පාවිච්චි කරලා database එක හදන්න. අපි ඒ නිසා ඉස්සෙල්ලා බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරිද? මේක දැන් පැහැදිලිනේ. අංක 1 ඔයගොල්ලෝ මේකේ අවශ්‍ය විස්තර ටික ලියා ගන්න අපි මොකද database එකේ දාන්න කියලා. field ටික ලියා ගන්න. මොකද අපිට ඕන fields මොකද ඕනේ? order number එක ඕනේ. order date එක ඕනේ. customer name එක ඕනේ. address එක ඕනේ. ඊට පස්සේ item code එක ඕනේ. description එක ඕනේ. unit price එක ඕනේ. quantity එක ඕනේ. amount එක ඕනේ. total එක ඕනේ. discount එක ඕනේ. amount payable ඔක්කොම ඕනේ. So basically what we do is we just try to identify it. ඕනේ නැත්නම් මොකද්ද එකම එකයි. අර කඩේ නම් කරා. නේද? ඔක සරලයි. ඒ නිසා so you let's disturb down there. ඉතලා මේ වගේ මේ ඔක්කොම දෙවල ගන්න ලියා ගන්න පොඩි වගුවක. මෙන්න මේ වගුව හදාගන්න. හරි. ඔව් දැන් පොතේ ලියා ගන්න. තකලා පොතේ ලියා ගන්න හරහා. වගුව ඔක්කොම දාන්න පුංචි වගුවක් හදාගන්න. මේ විස්තර ටික හරි. ඉතින් මම පටන් ගත්ත එක තැනකින් මම ඉතින් මෙහෙම පටන් ගත්ත කමක් නැහැ. කොහොම වුණත් customer ID, customer name, customer address, order number, order date එහෙම ගත්තම. තම ඕන පිළිවෙලට දාගන්න. හරිද? ඕන පිළිවෙලට දාගන්න. તો customer ID එක මම එකතු කරා මෙතනට අර customer name එකට අමතරව.
ඒක අපේ හැඟීමට මම එකතු කරා. ඒක නතර කමක් නැහැ. මම කියන පස්සේ ඇයි කියලා. මම දැම්මා ඒක. ඉක්මන ලියන්න අපි ඩක් ගාලා මේ කරන්න යන්නේ. කස්ටමර්ට නතරට කමක් නැහැ. මම ඒක දැම්මා. මොකද අපිට නැත්තම් අර පස්සේ ගැටලු ඇතිවෙන නිසා. customer name, customer address, order number, order date, item code එක තියෙනවනේ නේද? item code, item description, unit price, quantity, total amount का कम आकना है, discount, payable amount. पानी पूरे बहदली ने. Now this is in unnormalized form. දැන් මේක තියෙන්නේ ප්‍රමත කරණයට ලක් නොකර. විස්තර ඕනේ නැහැ. අපිට ස්ට්‍රක්චර් එකයි ඕනේ. හරි නේද? දැන් මේකට කරන්නේ යම් දේවල්. ඕන තේරුම් ගන්න මේක එක විස්තරයක් ලියන්න ඕගොල්ලෝ මේක කොහොමද වෙන්නේ කියලා බලන්න. දැන් එකම කස්ටමර් ඕඩර් එකක් දැම්මොත් අපි ඔම කස්ටමර් නම්බර් එක 100 කියලා. මෙයා දැම්මොත් ඕඩර් එකක් එයාලා මොකද වෙන්නේ? එකම මේ ඕඩර් අයිටම් එකට. අයිටම් ගොඩාක් වටිනවනේ. නේද? දැන් කිසියම් කස්ටමර් කෙනෙක් එයා ඕඩර් අයිටම් 10ක් තිබ්බොත් මොකද වෙන්නේ? මේ කස්ටමර් ඩීටේල් එක, කස්ටමර් ඩීටේල් ටික, මේ ටික, ඕඩර් ඩීටේල් එක කී පාරක් වටිනවද? 10 පාරක් වටිනවනේ. එක කස්ටමර් කෙනෙක් එක ඕඩර් එකක් දැම්මොත් ඒ ඕඩර් අයිටම් 10ක් තිබ්බොත් මෙයාට 10 පාරක් කියනවා. අපිට ඒක හොඳට තේරෙනවා. දැන් මේ රිසිට් එකේ තිබ්බනම් මෙතන අයිටම් 10ක් මොකද වෙන්නේ? මේකේ මොකද වෙන්නේ? අපිට මේ කස්ටමර් විස්තර ටිකයි ඕඩර් විස්තර ටිකයි 10 පාරක් වටිනවා. අන්න අපි කියපු රිපීටිංగ్ ගෲප්ස් කියනවා. අදහස තේරුණාද? රිපීටිංగ్ ගෲප්ස්. ඉතින් මම මේක ලියන්න කියන්නේ නැහැ. හැබැයි ලිව්වොත් තේරෙනවා. තේරුණාද? ඒ ඉතින් මේකේ අමාරුකම තේරුම් ගන්න තියෙනවා. You have to identify where the things are. පැහැදිලිද දැන්? ඔල කමෙන්ට් එකක් දාගන්න. දැන් එක කස්ටමර් කෙනෙක් අයිටම් 100ක් ගත්තොත් මොකද වෙන්නේ? මේක මේ විස්තර ටික මම මේ පෙන්නන විස්තර ටික කස්ටමර් ඩීටේල් එකයි ඔඩර් ඩීටේල් එකයි 100 පාරක් අනිත් ඒවා වෙනස් වෙනවා දැන්. මේ පැත්ත වෙනස් වෙනවා මේ ටික වෙනස් වෙනවා. හැබැයි ආයෙත් බලන්න මෙන්න මේ ටික ටෝටල් එකයි ඩිස්කවුන්ට් එකයි පේයබල් එකයි එක ඕඩර් එකට සමානයි නේ. එතකොට අපි එක කස්ටමර් කෙනෙක් අයිටම් 10ක් ගත්තොත් මේ විස්තරේ අනවශ්‍ය ආකාරයෙන් මෙන්න මේ විස්තර ටිකයි මේ විස්තර ටිකයි මේ විස්තර ටිකයි 10 පාරක් වටිනවා. එයා 100 පාරක් 100ක් බඩු ගත්තොත් මේක 100 පාරක් වටිනවා. That is the redundancy. මේක තමයි සමතුලිතතාවයක පැත්ත. ප්‍රශ්නයක් ගැටලුවක් නේ මේක. එහෙනම් මොකද කරන්න ඕනේ? අයි මේක පුළුවන් තරම අයින් කරගන්න ඕනේ. ඕන පුළුවන් නේ දැන් අර පියවරක පාවිච්චි කළා මේක නොමස් කරන්න පුළුවන්. මම උදව් කරන්න ඕනේද? ඕන තනියම කරන්න පුළුවන්. අපි කරලා බලමු දෙන්න ගෙදර වැඩක් වශයෙන්. I'll give you as a homework. පුළුවන් නේ?